right හොඳයි නම් හැමෝටම ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් හරි අපි ඔයගොල්ලොත් එක්ක කතා කර හිටියේ ගිය සතියේ කොන්ක්‍රීට් සම්බන්ධයෙන් වෙන කටයුතු ටිකක් නේද හරි එතකොට අපි කොන්ක්‍රීට් ගැන කතා කර හිටියේ විශේෂයෙන්ම ගොඩනැගිලි කර්මාන්තයේදී කොන්ක්‍රීට් භාවිතය ඉදිරියට ආවට පස්සේ ගොඩනැගිලි තාක්ෂණ වේදයේ ලොකු වෙනස්කම් ටිකක් නිර්මාණය වුණා. මොකද අපි ගල් කණු වලින් ලී වලින් ගත්ත තත්ත්වයන් ලබා ගන්න භාවිතා කරපු ප්‍රධානම මාධ්‍ය තමයි කොන්ක්‍රීට්. තර මහල් ගොඩනැගිලි ඉදිකිරීමේ තාක්ෂණය වැඩි දියුණු වුණා. භූමියේ ප්‍රමාණය අඩු වීමත් එක්ක උද්ගත වන ප්‍රශ්නයක් තිබුණානේ. මොකද්ද ප්‍රශ්නේ? භූමියේ ප්‍රමාණය අඩු වෙන්න මිනිස්සුන්ට ගෙවල් හදන ඉඩකඩම් මදි වුණා. ඒක නිසා මහල් නිවාස වලට යන්න සිද්ධ වුණා. එහි ප්‍රතිඵලයක් විදියට කොන්ක්‍රීට් භාවිතය ඇත්තටම වැඩි දියුණු වෙන්න පටන් ගත්තා. කොහොම වුණත් අපි දැන් ඉගෙන ගත්තේ සාමාන්‍ය වැරගැන්වුම් කොන්ක්‍රීට් කොටස් දෙකකට බෙදුවා. තැන් වාතු සහ පෙර වාතු කොන්ක්‍රීට් කියලා. කර්මාන්ත ශාලාවක් තුල නිර්මාණය කරන කොන්ක්‍රීට් අපි කිව්වා පෙර වාතු කියලා. ස්ථානයේ නිර්මාණය කරන කොන්ක්‍රීට් වලට කිව්වා අපි මොකද්ද? තැන් වාතු කියලා. දැන් මේ විදියට පටන් ගත්ත කොන්ක්‍රීට් නිර්මාණය කාලයක් යනකොට මොකද උනේ? අර කොන්ක්‍රීට් වල තියෙන තත්ත්වයන් මදි හැමතිස්සෙම එමනේ අපි අලුතෙන් දෙයක් හොයාගත්තට පස්සේ ඒක වැඩි දියුණු කරන්න විශේෂ තාක්ෂණික උපක්‍රම පාවිච්චි කරනවා. දැන් බලන්න වාහනවල ඉස්සෙල්ලම තිබ්බ ගල් ලඟුරු එන්ජින් එක. ඊළඟට ඒකට බාහිර දහන එන්ජිම, අභ්‍යන්තර දහන එන්ජිම ආවා. නේද? හුමාල එන්ජිම, අභ්‍යන්තර දහන එන්ජිම, ඊට පස්සේ අභ්‍යන්තර දහන එන්ජිම පස්සේ කාලෙකදී හයිබ්‍රිඩ් වුණා. නේද? හයිබ්‍රිඩ් එකත් බලන්න ෆස්ට් ජෙනරේෂන්, සෙකන්ඩ් ජෙනරේෂන්, තර්ඩ් ජෙනරේෂන්, ෆෝර්ත් ජෙනරේෂන් නා ෆිෆ්ත් ජෙනරේෂන් උත් තියෙනවා. ඊට පස්සේ ඉන් එහා පැත්තට ගිහිල්ලා මොකද උනේ? ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් නිර්මාණය වුණා. ඊට පස්සේ මොකද උනේ? ඉලෙක්ට්‍රික් වෙහිකල් නිර්මාණය වුණාට පස්සේ PHEV පටන් ගත්තා. ප්ලගින් හයිබ්‍රිඩ් ඉලෙක්ට්‍රික් වෙහිකල්. ඊට පස්සේ මොකද උනේ? හයිඩ්‍රජන් වෙහිකල්ස් වලට ආවා. බලන්න තා ටෙක්නොලොජි වාහනය කියන එක දිනු වෙච්ච විදිහට තමයි කොන්ක්‍රීට් එකත්. ගල් කණුවකින් ලීයකින් ලබාගත් තත්ත්වය ලබා ගන්න නිර්මාණය කරපු මාධ්‍ය තමයි කොන්ක්‍රීටය. කොන්ක්‍රීටයේ ශක්තිමත්භාවය වැඩි දියුණු කරන්න තමයි යකඩ කම්බිය ආවේ ඊට පස්සේ. ඒකට පස්සේ කිව්වා වැරගැන්වුම් කොන්ක්‍රීට් කියලා. ඊට පස්සේ මේ වැරගැන්වුම් කොන්ක්‍රීට් වලත් විවිධ තත්ත්වයන් නිර්මාණය කරන්න අදාගත් අවස්ථාවන් දෙකක් තමයි. මොකද්ද? පෙර ආතතික එකයි පසු ආතතික එකයි. පෙර ආතතික කොන්ක්‍රීට්, පසු ආතතික කොන්ක්‍රීට්. මේ මොකද්ද මේ කියන්නේ? මේක හරි සුන්දර තැනක්. විශේෂයෙන් අපි දන්නවා කොන්ක්‍රීට් වල ශක්තිමත්භාවය වැඩි දියුණු කරන්න අපි කොන්ක්‍රීට් වර්ග කීපයක් ගමුකෝ. අපි මේ වගේ කොන්ක්‍රීට් එක කියන මොකද්ද? දෙපැත්තෙන් ආධාරක දෙකක් මත තියෙන කොන්ක්‍රීට් එකට කියන මොන වගේ කොන්ක්‍රීට් එකක් කියලාද? නමක් විදිහට කිව්වොත් මේ වගේ කොන්ක්‍රීට් එකට කියන අපි බීම් එකක්. වාල්කයක්. මේ වගේ එකකට කියන මොකද්ද? කියන බලන්න. කැන්ටිලීවර් එකක්. එහෙම නැත්නම් හිරු ආවරණයක්. එක පැත්තකින් විතරයි ආධාරකයකට සම්බන්ධ. අනිත් පැත්ත තියෙන්නේ මෙහෙමයි. දැන් මේ වගේ යකඩ කම්බි දාන විදිය වෙනස්. හරිද? නමුත් අපි දන්නවා මෙන්න මේ අක්ෂර කිව්වා අපි මොකද්ද? උදාසීන අක්ෂය. උදාසීන. යාගේ ඒ අක්ෂයේ විදිහම තියෙනවා. හරිද? මෙයාගේ උදාසීන අක්ෂය, මෙයාගේ උදාසීන අක්ෂය. හැබැයි මෙයාගේ මොකද්ද වෙන්නේ? මේක
ආතන්‍ය කලාපය. මේ කලාපය මොකද්ද පුතේ? දාසි සම්පීඩන. සම්පීඩන කලාපය. මෙයාගේ මේ කොටස තමයි මොකද්ද? සම්පීඩන. සෝරි මේ වැරද්දුවනේ මෙතන බලපන්. මේක වැරද්ද. උඩ සම්පීඩන. මෙයා මොකද්ද? මෙතන සම්පීඩන. යට මෙතන ආතන්‍ය. මෙතන උඩ ආතන්‍ය. ආතන්‍ය. මෙතන සම්පීඩන. අපි මේ දෙක වෙන වෙනම බලමු. හරිද? තා පොඩ්ඩෙන් වරද්දනවා දශමේ. හරි. පොළවේ වෙන කල්පනාවක් තිබ්බොත් එහෙම. right. දැන් සාමාන්‍ය කොන්ක්‍රීට් එක තියෙන ශක්තිමත්භාවයට වඩා වැරගෙන්නුම් කොන්ක්‍රීටේ ශක්තිමත්භාවය වැඩි. ඇදෙන කලාපයට කම්බි දාලා තියෙනවා. මෙන්න මේ කම්බි දාලා ඉවර වෙලා හරිද? ඒ කම්බි කොන්ක්‍රීට් එක තියෙන ශක්තිමත්භාවය නැත්නම් වැරගැන්නුම් කොන්ක්‍රීට් එක තියෙන ශක්තිමත්භාවය තවදුරටත් වැඩි දියුණු කරලා ඒ කොන්ක්‍රීටේ නිෂ්පාදන වියදම අඩු කරන්න නැත්නම් ඒ කොන්ක්‍රීටේ බර අඩු කරන්න හරිද? හොඳට අහගෙන ඉන්න. කොන්ක්‍රීටේ බර අඩු කරන්න නිෂ්පාදන වියදම අඩු කරන්න ගත්ත ක්‍රම දෙකක් තමයි මේ තියෙන්නේ. පෙර ආතතිකයි පසු ආතතිකයි. හැබැයි මේ ක්‍රම දෙකේදී සාමාන්‍ය වැරගැන්නුම් කොන්ක්‍රීටයට වඩා වැඩිපුර ශක්තිමත් භාවයක් කොන්ක්‍රීටට ලැබෙනවා. කොන්ක්‍රීටේ බර අඩු වෙනවා නේද? සමහර ලාවට දාන වල කම්බි ප්‍රමාණයත් අඩු වෙනවා. ඒතකොට වියදම අඩු වෙන්නේ. කළුගල් ප්‍රමාණයත් අඩු වෙනවා. හරිද? දැන් ඒක කොහොමද වෙන්නේ කියලා ඔබට ප්‍රශ්නයක් තියෙනවා දැන් ඔළුවේ. ඒකට අපි ඊළඟට උත්තරේ හමු කොහොම ඒ සර් මේ බර අඩු කරගන්නේ. ඇයි බර අඩු කරන්න ඕනේ කියන්නේ? කොන්ක්‍රීට් එක බර අඩු කළ යුත්තේ ඇයි? නිකමට දෙන්න උත්තරය. කියන්න බලන්න. ඇයි අපි විසින් කොන්ක්‍රීට් එකට බර අඩු කළ යුත්තේ? නැත්නම් දරා සිටින්න අමාරුයි. දරා සිටින්න අමාරුයි. ඔව් දැන් සාමාන්‍ය ගොඩනැගිල්ලක භාරයන් වර්ග කීපයක් තියෙනවානේ. මල බර, සර බර, සජීවී බර, අජීවී බර, පාරිසරික භාරයන්. දැන් මේ ගොඩනැගිලි වල තියෙන ස්ට්‍රක්චර් වල බර වැඩි වෙන්න මොකද වෙන්නේ පුතේ? මේවයි බර වැඩි වෙන්න මොකද වෙන්නේ? අත්තිවාරම් ඒවට බර වැඩි. අත්තිවාරම් වලට වියදම් කරන්න ඕන වියදම වැඩි වෙනවා. ඒ කියන්නේ විශේෂිත වර්ගයේ අත්තිවාරම් යොදන්න අවශ්‍ය නැද්ද එතකොට? ඔව් යොදන්න වෙනවා. ඒක නිසා ගොඩනැගිලි නිර්මාපකයන් සහ ගොඩනැගිලි නිර්මාණ ශිල්පීන් හැමතිස්සෙම උත්සාහ කරනවා මොකටද? මෙන්න මේ ස්ට්‍රක්චර්ස් වල බර අඩු කරන්න. දැන් මේ ස්ට්‍රක්චර්ස් වල බර අඩු කරනවා වගේම ශක්තිමත්භාවය වැඩි දියුණු කරන්න ගෙනාපු ක්‍රම දෙකක් තමයි පෙර ආතතික සහ පසු ආතතික. right? හරියට දැන් යමක් ඔළුවට තියෙනවා. ඔළුවේ තියෙනවා. එහෙනම් අපි බලමු මොකද්ද මේ පෙර ආතතික කොන්ක්‍රීට් එකක් කියලා කියන්නේ. අපි දන්නවා සාමාන්‍ය කොන්ක්‍රීට් එකක් මෙන්න බලන්න. මම මේ කොන්ක්‍රීට් එකක ප්ලෑන් view එක අදිනවා. උඩින් බැලුවම මෙන්න ත්‍රිකෝණාශ්‍රාකාර කොන්ක්‍රීට් එකක්. අපි මොකද්ද කරන්නේ ඉස්සෙල්ලා මුදේ මේ වගේ එකක් හදන්න? කියනවා මොකද්ද කරන්න කියලා. කම්බි හදාගන්න. කම්බි හදන්න කලින් අපි හදනවා මොකද්ද? වට්ටු. මම මොකද්ද හදුවේ? අර බෝඩ් ගාව වට්ටු. මේක තමයි අච්චු. අපි කියනවා මේකට මොකද්ද? හැඩයම කියනවා. මොකද්ද කියන්නේ? ස්ට්‍රක්චර් එක. හැඩයම. නේද? අපි කොන්ක්‍රීට් මොකද්ද කරන්නේ? වාර්තු කරලා නේද හදන්නේ? ඔව්. මේ වගේ කොන්ක්‍රීට් එකක් හදන්න කලින් අච්චුවක් හදනවා. දැන් ගොඩක් කලාට අච්චු හදන්නේ මොනවයින්ද? ලෑලි වලින් තමයි බහුලව භාවිත කරේ. වර්තමානයේ වාණිය තහඩුත් පාවිච්චි කරනවා. ඊට පස්සේ ෆ්ලයිවුඩ් බෝඩ් පාවිච්චි කරනවා. ඉස්සෙල්ලාම ඔන්න අච්චු හැදුවා. දැන් මේ කොන්ක්‍රීට් එක උඩින් බැලුවම පේන විදිහ තමයි මේ තියෙන්නේ. දැන් ඊළඟට මොකද්ද කරන්නේ? පළවෙනි කාරණා අච්චුව හැදුවා. හරි ඔන්න අච්චුව අපි හැදුවා. ඒක බීම් එකක් කණුවක් මොනවා හරි මගුලක් වෙන්න පුළුවන්. හරි ඔන්න හැදුවා. දැන් ඊළඟ කාරණා මොකද්ද මේකේ? ඊළඟට අපි මෙයාගේ මොකද කරන්නේ? වැරගන්න. මොනවද කරන්නේ?
ඊළඟට මෙයාගේ කරන වැඩේ තමයි මෙයාගේ කම්බි දා ගන්නවා අපි. අරගන්නු. වැරගෙන්නුම් දානවා. දැන් අපි මෙහෙම හිතන්නකො සාමාන්‍ය කොන්ක්‍රීට් එක වැරගෙන්නුම් දානකොට අපි දන්නවා මෙයාගේ මෙහෙම මම අර මැදින් කලාපයන්ද මෙන්න මේ කලාපේ තමයි අපි කම්බි දාන්නේ. හරිද? right. ඔන්න බලන්න උඩින් බැලුවම මම මෙන්න මෙහෙම කම්බි දානවා. ඔන්න. මෙහෙම කම්බියක් දැම්මා. right. right. කම්බි දාලා සමහර අය මේ හරකටත් කම්බි දානවා මම එහෙම අඳින්න නැතුව මේක බීම් එකක් කියලා හිතමුකෝ right. අවුලක් නැහැ. කම්බි දැම්මා. දැන් මේ කම්බි දාලා සමහර අය මේකත් අඳින මේ අතරත් කම්බි දානවා. දැන් සාමාන්‍ය මේ කම්බි දෙකක් අතර පරතරය කීයද? දන්නවද? 150 මිලිමීටර. එන අඟල් වලින් නම් අඟල් 6යි. මේ අතරත් එහෙමයි. 150 මිලිමීටර සාමාන්‍ය ප්‍රමාණය අඟල් 6ක් දානවා. දැන් අපි දන්නවා මේ වගේ කොන්ක්‍රීට් එකකට දාන්න ඕන කම්බි 1 2 3 4යි. දැන් 4යි දාලා තියෙන්නේ. මට මේ කම්බි මේ විදිහට දාලා ඉවරලා මේක සම්පූර්ණයෙන්ම කොන්ක්‍රීට් වලින් පුරවලා හයි වෙන්න අරලා අච්චුව ගලවලා කොන්ක්‍රීට් එක හදාගන්න පුළුවන්. පුළුවන්ද බැරිද? සාමාන්‍ය ක්‍රමය එහෙම නේද? දැන් මේ විදිහට කම්බි දැම්මා. අද කම්බි දානකොට මෙයාගේ අර තව ගොඩක් දේවල් දිනව කරන්න ඕනේ. කම්බි දාන මේ කලාපට දැම්මා දැලක් විදියට. ඊට පස්සේ මේකට කොන්ක්‍රීට් එක වක් කරා හදාගත්තා. මේකට තමයි කියන්නේ මොකද්ද එතකොට? තැන් වාතු කොන්ක්‍රීටයක්. නේද? හරි. දැන් ඔය කොන්ක්‍රීට් එකම මම පෙර ආර්ථික විදියට හදන්න යනවා. ඔන්න බලන්න. ඔන්න බලන්න හදන විදිය. මම මෙයාගේ කම්බි ටික දාන්නේ මෙතනින් විදිනවා සිදුරක්. හොඳ බලන්න. මෙතනින් සිදුරක් විදිනවා. මෙතනිනුත් සිදුරක් විදිනවා. මෙතනිනුත් සිදුරක් විදිනවා. ඒ වගේම මෙයාගේ මේ පැත්තේ කම්බි දාන කලාපේ මීට සමානව සිදුරු විදිනවා. විදුලි වලලා කම්බියක් දානවා මේ පැත්තෙන්. ඒවල බලන්න. ඔන්න මම මෙතනින් කම්බිය දාලා මේ කම්බිය අරගෙන ගිහලා මෙතනින් දාලා එළියට අදිනවා. හරි නේද? පැහැදිලි නේද වැඩේ? ඔව්. right. මෙතනත් කම්බියක් දානවා. ඒක අරගෙන ගිහලා මම මෙතනින් එළියට ගන්නවා. හරි. මෙතනත් කම්බියක් දානවා. ඒකත් අරගෙන ගිහලා මෙතනින් එළියට දානවා. දැන් කම්බි තුන එළියට දැම්මා. මම දැන් මේ කම්බි ටික ප්ලෑන් එකේ අඳිනවා මෙහෙම. හරිද? කොහොමද? මම මේක ප්ලෑන් එක මේ පැත්තට ගන්නම්. ඔන්න බලන්න අදින විදිය. හරි මෙන්න මේ කම්බිය දැම්මා උතනින්. මේ ඊළඟ කම්බිය. මෙන්න ඊළඟ කම්බිය. මේ කම්බි තුන මම මෙහෙම සම්බන්ධ කරනවා විශේෂිත උපකරණයක. මොකද කියන්නේ මේ කම්බි තුන මෙහාට දාලා මම ඕන වෑල්ඩින් කරගත්තා. නේද? යකඩ කම්බි සාමාන්‍ය වෑල්ඩින් කරා මෙහාට දාලා ගෙඩ ගහගත්තා. මෙයා සම්බන්ධ කරා ස්ථිරව. ඊළඟට මේ පැත්තේ තුනත් ওই විදිහටම සම්බන්ධ කරලා මෙන්න මෙතනට දා ගන්නවා පුතේ ජැක් එකක්. දැකලා තියෙනවද ජැක්? දැකලා තියෙනවද? ඔව්. ඔය වාහන වල එහෙමත් තියෙනවා අපි කියනවා වින්ච් එක කියලා අදින්න පුළුවන් ඒවා තියෙන. ඒ වගේ මෙතනට හෑන්ඩ් ජැක් එකක් දාලා මම මොකද කරන්නේ ජැක් කරනවා. අර ජැක් කරනකොට මෙයාට දාන්න පුළුවන් පීඩනය. ඒ කියන්නේ මේ කම්බි ටික අදින්න පටන් ගන්නවා. නිකන් තිබිච්ච කම්බි ටික හොඳට අදින්න පටන් ගන්නවා. මොන ඇද්දා? මම මේ කම්බි ටික අවශ්‍ය ප්‍රමාණයට ඇද ගන්නවා. දැන් මෙන්න මේ කම්බි ටික අර නිකන් ඔහේ වැනි වැනි තිබිච්ච හොඳට ඇදිලා. මම මෙතනින් නිව්ටන් මීටර ප්‍රමාණයක් දෙනවා. ව්‍යාවර්තයක් එහෙම නැත්නම් නිව්ටන් ප්‍රමාණයක් බලයක් දෙනවා. වර්ග මිලිමීටරයක නිව්ටන් 10කින් ඇද්ද කියලා හිතන්නකෝ. ඔන්න දැන් ඇදලා තියෙන්නේ. ඊට පස්සේ මම මොකද කරන්නේ? අමුද්‍රව්‍ය ටික කලවම් කරනවා. මොනවද කළු ගලයි, වැලි, සිමෙන්ති, ජලයයි කලවම් කරලා කොන්ක්‍රීට් එක මිශ්‍ර කරගන්නවා.
මිශ්‍ර කරගෙන ඉවරලා මම මෙන්න මේ අච්චුවට දැන් කොන්ක්‍රීට් එක පුරවනවා. කොන්ක්‍රීට් එක පුරවනවා. රයිට්. හරි කොන්ක්‍රීට් එක පෙරෙව්වා. දැන් මොකද කරන්නේ? දැන් කොන්ක්‍රීට් එක පෙරෙවුවට පස්සේ අපි දන්නවා විනාඩි 30කට පස්සේ සවිවීමේ ක්‍රියාවලිය ආරම්භ වෙනවා. අපි ඒකට කියනවා මූලික සවිවීමේ ක්‍රියාවලිය කියලා. මේ සවිවීමේ ක්‍රියාවලිය ආරම්භ වුණාට පස්සේ සාමාන්‍යයෙන් පැය අපි ගත්තොත් 72ක් වගේ කාලයක් ඇතුළත කොන්ක්‍රීට් එක සම්පූර්ණයෙන් හයි වෙන්න පටන් ගන්නවා. අපි සාමාන්‍යයෙන් කියන්නේ පැය 48ක් එහෙම නැත්නම් පැය 12ක් 48ක් අතර කාලයකදී මේ කොන්ක්‍රීට් එක උඩින් ගමන් කරන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය කියන දාපු ගමන් අපි දන්නෝනේ හයිය නෑනේ. හැබැයි ටිකක් වෙලා යනකොට මොකද වෙන්නේ? මෙයා සයි වෙනවා. සයි වෙන්න පටන් ගත්තා උඩ ඇවිදින්න පුළුවන් මට්ටමට ආවට පස්සේ මම මෙන්න මේ කම්බි ටික මොකද කරන්නේ? යාන්ත්‍රිකව කපලා දානවා. ඒ කියන්නේ මොකද්ද මේ හරියෙන් මම මේ කම්බිය කපනවා. දැන් මොකද වෙන්නේ? ඇදිලා තිබිච්ච කම්බි මෙහෙම හැකිලෙන්න උත්සාහ කරනවා. අපි දන්නවා කම්බි වලට නේද? යම් කිසි ප්‍රත්‍යක්ෂතාවයක් තියෙනවා. තියෙනවද නැද්ද? තියෙනවා. අපි ඒකට කියනවා ප්ලාස්ටිසිටි එකක්. කියන්නේ ඇදුනට පස්සේ එයා හැකිලෙන්න උත්සාහ කරනවා. හරි? දැන් මොකද වෙන්නේ? කොන්ක්‍රීටයට අමතර ශක්තියක් ආවා දෙනවා. ඇත්තටම මේ කොන්ක්‍රීට් අනිත් කොන්ක්‍රීට් වලට වඩා ශක්තිමත්. ඊළඟ කාරණේ තමයි සාමාන්‍ය කොන්ක්‍රීට් එකකට මේ ශක්තිමත්භාවය ලබා ගන්න කම්බි 6ක් දාන්න ඕන වෙලාවේදී මෙයාට මේ කම්බි 3ෙන් මේ වැඩේ කරගන්න පුළුවන්. දැන් පේනවාද? මේ වියදම අඩු කරගන්න විදිය. මෙයාට කම්බි 6ක වැඩ කම්බි 3ෙන් කරගන්න පුළුවන්. එතකොට දැන් මෙයාගේ ශක්තිමත්භාවයට මේ වගේම තමයි මෙයාගේ ශක්තිමත්භාවය ගන්න අපි සාමාන්‍ය අපි හිතමු මෙයා දාන්නේ අඟල් 6ක ඝනකමට කියලා මේ විදිහට. දැන් මේ විදිහට කරොත් මෙයා අඟල් 4න් වැඩේ කොට දාගන්න පුළුවන්. දැන් එතකොට පුතේ කොන්ක්‍රීට් එකට යන වියදම අඩු වෙනවා. කොන්ක්‍රීටේ බර අඩු වෙනවා. නේද? ශක්තිමත්භාවය වැඩි දියුණු වෙනවා. පැහැදිලිද කතාව? පැහැදිලිද? ඔව් සර්. හරි. ඔන්න පෙර ආතතික කොන්ක්‍රීටයේ කතන්දරේ. හරිද? ටියුට් එක අතර ගන්න. පෙර ආතතික කොන්ක්‍රීට්, pre-stressed concrete. right බලන්න. පෙර ආතතික කොන්ක්‍රීට් නිෂ්පාදනයේදී කොන්ක්‍රීට් ව්‍යුහයට අවශ්‍ය පරිදි කම්බි අතුරා යන්ත්‍රානුසාරයෙන් එම කම්බි අදිනු ලැබේ. පසුව අවශ්‍ය ආකාරයට කොන්ක්‍රීට් මිශ්‍රණය සකස් කර හැඩයම් අතර කොන්ක්‍රීට් එකතු කරනු ලබයි. මෙම කොන්ක්‍රීට් තරමක් දුරට ශක්තිමත් වූ පසුව ඇඳ තිබූ කම්බි යන්ත්‍රයෙන් ඉවත් කරනු ලබයි. මෙවිට මෙම කම්බි පෙර තත්ත්වයට පැමිණීමට උත්සාහ කිරීම හේතුවෙන් කොන්ක්‍රීටයේ විශාල සම්පීඩිතා ශක්තියක් ආවදී මෙමගින් සාමාන්‍ය කොන්ක්‍රීටයට වඩා ඉහළ ආතන්න ප්‍රත්‍යාබලයට ඔරොත්තු දීමේ හැකියාව ඇත. දැන් ගන්න කොළ කෑල්ලක්. මෙතන මට තව ලියන්න දේවල් ටිකක් තියෙනවා. වැදගත් දේවල් ටිකක්. අරගෙන කොලේ ඇටච් කරන්න කොලේ ලියා ගන්න ආයි මාතෘකාව පෙර ආතතික කොන්ක්‍රීට් කියලා. පෙර ආතතික කොන්ක්‍රීට් right මෙහෙම ලියා ගන්න. සාමාන්‍ය කොන්ක්‍රීට් නිර්මාණය කරනවාට වඩා
සාමාන්‍ය කොන්ක්‍රීට් සාමාන්‍ය වැරගැන්වුම් කොන්ක්‍රීට් නිර්මාණය කරනවාට වඩා සාමාන්‍ය වැරගැන්වුම් කොන්ක්‍රීට් නිර්මාණය කරනවාට වඩා වෙනස් ක්‍රමවේදයකට පෙර ආතතික කොන්ක්‍රීට් නිර්මාණය කිරීම සිදු කරයි. පෙර ආතතික කොන්ක්‍රීට් නිර්මාණය කිරීම සිදු කරයි. මෙහිදී මුලින්ම සාමාන්‍ය ආකාරයට හැඩයම නිර්මාණය කරන අතර ස්ට්‍රක්චර් එක හැඩයම නිර්මාණය කරන අතර ඉන් අනතුරුව හැඩයම මත වැරගැන්වුම් ඇතිරීම සිදු කරයි. ඉන් අනතුරුව හැඩයම මත වැරගැන්වුම් ඇතිරීම සිදු කරයි. මෙහිදී හැඩයම සිදුරු කර ප්‍රධාන වැරගැන්වුම් එළියට බාහිරට යොමු කරන අතර හැඩයම සිදුරු කර ප්‍රධාන වැරගැන්වුම් බාහිරට යොමු කරන අතර පසුව ඒවා යාන්ත්‍රිකව ඇදීමකට ලක් කරයි. මෙම යාන්ත්‍රික ඇදීම පවතින අවස්ථාවේදී කොන්ක්‍රීට් මිශ්‍රණය හැඩයම තුළට යොමු කොට සාමාන්‍ය ප්‍රමාණයට සවි වූ පසුව යාන්ත්‍රික ඇඳීම් වලින්
කම්බි ඉවත් කරනු ලැබේ. යාන්ත්‍රික ඇඳීම් වලින් කම්බි ඉවත් කරනු ලැබේ. මෙවිට නිර්මාණය වන කොන්ක්‍රීටය සාමාන්‍ය කොන්ක්‍රීටයකට වඩා සාමාන්‍ය වැරගැන්වුම් කොන්ක්‍රීටයකට වඩා ශක්තිමත් භාවයෙන් ඉහළ වේ. මෙම කොන්ක්‍රීට් භාවිතයේ වාසි කිහිපයකි. මොනවද තියෙන වාසි කියන බලන්න. ඉරිවැයවම පිරිවැය අවම වීම, ඊළඟ එක කාල්බැවැත්ම ශක්තිමත් බව ඉහළ වීම, ඊළඟ එක ස්වයං භාරය අවම වීම. ඒක ලොකු වාසියක්. ස්වයං භාරය අවම වීම. දැන් කවුරු හරි අහුවොත් කොහොමද පිරිවැය අවම වෙන්නේ? කොහොමද ශක්තිමත් බව ඉහළ යන්නේ කියන එකට අවබෝධයක් තියෙනවා. පිරිවැය අවම වෙන්නේ කොහොමද? අඟල් 4ක 6ක කොන්ක්‍රීට් එකක් දාන තැනකට අපිට පුළුවන් මේ විදිහට හදලා අඟල් 4න් වැඩේ කරගන්න. ඒ වගේ තමයි කම්බි 100ක් දාන්න ඕන තැනකට කම්බි 50ක් දාලා වැඩේ කොට දා ගන්නත් පුළුවන්. කම්බි සඳහා යන වියදම අඩුයි, අමුද්‍රව්‍ය සඳහා යන වියදම අඩුයි, ශ්‍රමය එතකොට අඩු වෙනවා. හැබැයි එක දෙයක් තියෙනවා මොකද්ද? ඔය වෙල්ඩින් ඒව කරනකොට හවුනේ. අර අතින් ඒව යනකොට තව වෙලාව ටිකක් වැඩිපුර යනව නේද? ඔව් දැන් මේ යාන්ත්‍රිකයදී වෙල්ඩින් නෙමෙයි කරන වෙල්ඩින් කරනවා කියලා කිව්වේ මම ඔයගොල්ලෝ අර සම්බන්ධ කරනවා කියන කම්බි වෙල්ඩින් කරන්න හොඳ නැහැ. ඒකට හේතුව වෙල්ඩින් කරාම කම්බි වල තියෙන ශක්තිමත්භාවය වෙනස් වෙනවා. ඒක නිසා කවදාවත් කම්බි ලැබ් කරද්දී වෙල්ඩින් කරන්න හැබැයි එළියේ යන්ත්‍රයට සම්බන්ධ කරගන්න පුළුවන් හොඳට අදින්න පුළුවන් විදිහට හයි කරගන්න. ඒකට වෙන ක්‍රම තියෙනවා. ඒ ක්‍රම ඔයගොල්ලෝ ප්‍රායෝගිකවයි පෙන්වන්න ඕනේ. කියන්න නම් අමාරුයි. මොකද කම්බි පටලවල හදාගන්න විදි තියෙනවා. හරි ලස්සන විදි. මම පුළුවන් වුණොත් එකක් දැන් පෙන්වන්නම්. ඉතින් මේකෙදි සාමාන්‍ය කොන්ක්‍රීට් එකට වඩා අමතර කාලයක් වැය වෙනවා. ඒක පොඩි අවාසියක්. හේතුව ඇයි කම්බි අදින්න ඕනේ, ඒ සඳහා යන්ත්‍ර ඕනේ නේද? ඒ සඳහා සාමාන්‍ය දැනුමක් තියෙන පුජ්‍යලයක් ඉන්න ඕනේ. ඒවා අපිට තියෙන අවාසි. නමුත් පොදුවේ ගත්තම පිරිවැය අවම වීම, ශක්තිමත් බව ඉහළ වීම, ස්වයං භාරය අවම වීම වගේ දේවල් අපිට ලැබෙන වාසි. පොතනම ලියන්න. මෙම කොන්ක්‍රීට් නිර්මාණයේ අවාසිද පවතී. ලියා ගන්න. මෙම කොන්ක්‍රීට් නිර්මාණයේ අවාසිද පවතී. මොකද්ද? විශේෂිත යන්ත්‍ර භාවිතා කිරීමට සිදුවීම. විශේෂිත යන්ත්‍ර භාවිතා කිරීමට සිදුවීම. ඊළඟට විශේෂිත යන්ත්‍ර භාවිතා කිරීමට සිදුවීම. ඊළඟට කාලය ඔව් වැඩි කාලයක් ගත වීම. පුහුණුවලත් පුද්ගලයෙක් අවශ්‍ය වෙයි. all right. ඒ කියන්නේ විශේෂිත අපි විශේෂිත පුහුණුව. මේක ඉංජිනේර කියන්නේ ඉංජිනේර වෘත්ති කියන්නේ අත්‍තරම ගන්න මොකද පුහුණු ශ්‍රමිකයන් අවශ්‍ය වීම. පුහුණු ශ්‍රමිකයන් අවශ්‍ය වීම. පුහුණු ශ්‍රමිකයන් අවශ්‍ය වීම යනාදී දැක්විය හැක.
right. ඔයගොල්ලෝ මම පුංචි ප්‍රශ්නයක් දැන් දෙනවා ඔතනම ලියා ගන්න. මේව ලියා ගන්න. ලියා ගන්න. පාදමක් නිර්මාණය කිරීම සඳහා පාලමක් නිර්මාණය කිරීම සඳහා ලියා ගන්න ප්‍රශ්නේ. පාලමක් නිර්මාණය කිරීම සඳහා තිරස් කොන්ක්‍රීට් ගේඩර තිරස්ව කොන්ක්‍රීට් ගේඩර භාවිතා කිරීමට යෝජනා වී ඇත. මොකද පාලම නිර්මාණය කිරීම සඳහා පාලමක් නිර්මාණය කිරීම සඳහා තිරස්ව කොන්ක්‍රීට් ගේඩර right මෙන්න මේ මම ෂෙයා කරන්නම්කෝ දැන් බලන්න ඔළුව අත ගහන් බලන්න මොකද්ද මේ සර් කියන්නේ කියලා. මේ මගේ ප්‍රශ්නයක් නෙමෙයි මම විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රශ්නයක් වලට දෙන්නේ. මෙන්න මේක පේනවනේ දැන්. පේනවද? ඔව්. right මෙන්න මෙතන තියෙනවා මෙතන මෙම පාලම් ව්‍යුහය නිර්මාණය කිරීම සඳහා කියලා තියෙනවා. මම කිව්වේ පාලමක් නිර්මාණය කිරීම සඳහා තිරස්ස කොන්ක්‍රීට් ගේඩර මෙන්න ගේඩර කියන වචනේ භාවිතා කිරීමට යෝජනා වී ඇත. එම ගේඩර එක හරස් කඩක් මෙදී එම ගේඩර එක හරස් කඩක් රූපයේ දැක්වේ. ඒ කොටස සිහින්ව තැබීමට එක් න්‍යායාත්මක හේතුවක් න්‍යායාත්මක කියන්නේ මොකද්ද? තාක්ෂණික හේතුවක් එහෙම නැත්නම් තියරියක් කියන්න කියලා කියන්නේ. ඒ කොටස සිහින්ව තැබීමට එක් න්‍යායාත්මක හේතුවක් දෙන්න. අති සුන්දර ප්‍රශ්නයක්. දැන් මම ඔයගලට හදලා තියෙන විදිහට ඔයගලගේ ඔලු කෙලි හැදිලා නම් මම ඔය කඩපාඩම් කරන්න එපා කියන කතාව හැමදාම කියනනේ පුතේ ඔයගලට. right දැන් මම මේ කියලා දීපුවත් එක්ක මට මේකට උත්තරයක් දෙන්න. රූපේ දැනගන්නද? රූපේ දැනගන්න. මේ බලපන් ප්‍රශ්නේ. අපොස උසස් පෙළ විභාගයේ 2019 හා පසුව පැවැත්වෙන විභාග සඳහා ප්‍රශ්නපත්‍ර ව්‍යුහය හා මූලාකෘති ප්‍රශ්නපත්‍ර ඉංජිනේරු තාක්ෂණ වේදය ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් ඔබට සපයා ඇති මේ තියෙන ප්‍රශ්නපත්‍රයේ මේ කාල ප්‍රශ්නයක් නෙමෙයි. දැන් උත්තර දෙන්න. මම මේක අයින් කරනවා. හදගත්ත රූපේ. ඔව්. රූපේ ඇඳිනේ. මෙන්න රූපේ. පාර අඩු කරගන්න ඕනේ හින්දා එහෙම. න්‍යායාත්මක හේතුවක්. හරියට කල්පනා කරලා දෙන්න. සෝක ආතතික නෙවෙයිනේ. ඈ? ආතතිකද? ඒ කියන්නේ නෑ කම්බි ඇදලා තියෙන්නේ. ඔව් මේක කම්බි ඇදලා හදන්නත් පුළුවන් අදින්න නැතුව හදන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක්. ඒ කියන්නේ මෙන්න මේවනේ. මේක සාමාන්‍යයෙන් කම්බි දාන්නේ. දැන් මෙන්න මේ කලාපේ මොකද්ද? කියන්නේ. ඊටම කලාපේ. මේ කලාපේ මොකද්ද? සම්පීඩන. සම්පීර්ණ කලාපේ. එතන මේ කලාපේ මොකද්ද? ආතන්න කලාපේ. ආතන්න කලාපේ. එතන මෙයාගේ මෙන්න මේ හරියෙන් දිනනවා මෙහෙම ගත්තොත් මොකද්ද? මැදින් උදාසීන කලාපේ. උදාසීන කලාපේ. අර උත්තරේ ලියන්න කොහෙද ඊට ඔයගොල්ලෝ?
right ගත්තද හොයාගත්තද උත්තරය මේ මොකද YouTube එකක් දාලා තියෙන්නේ මට සකුවින් දන්න දාපු එක ප්ලේ කරා ආනේ අපි තඩියා හරි හරි ඒක හරි මේ ඉන්නේ තඩි පර්සන් තමයි අනේ ඒක හරි වැත්තට දාන්න මට උත්තරේ හොයාගත්තයි දරුවෝ සද්ද නැහැ එකෙක්වත් ඉහළ සම්පීර්ණ ප්‍රත්‍යය බලයට වෘත්තු දීම ඔයගොල්ලෝ උත්තරේ ගාව කරගෙනවා අවුලක් නැහැ හොඳයි නැත්තේ නැහැ මම උත්තරේ දෙන්නම් හරිද දැන් පුතේ කොන්ක්‍රීට් එකක් ගත්තොත් දැන් මෙන්න මෙහෙම හිතන්නකෝ දැන් මෙන්න මෙහෙම හිතන්න දැන් මේ තියෙන පාලමක් නේ මේක හරහානේ දැන් කොන්ක්‍රීට් මෙහෙම හදන්න ඕනේ පුතේ ඔයගොල්ලෝ දැකලා ඉතිනේ නේද උඹලගේ ඔය මේ જાතියේ මෙන්න මේ જાතියේ කොන්ක්‍රීට් ගේට් වල තියෙනවා උඹලගේ ඔය මෙතන කොතන තියෙන්නේ කියපන් බලන්න කුරුඳු ගහ ෆ්ලයිಓවර් එක ඒ පාලම ඒ පාලම ඔය හයිවේ පාරේ යටින් යනකොට හොඳට දැන් නවත්තලා බලපන් මේක හරහට තියෙන බීම් එක මේ හැඩෙන්නේ නැද්ද කියලා හරිද මෙන්න දැන් මේ හැඩේ පුතේ මෙතන දාන මෙන්න මේකනේ බීම් එක මම ඔගේ එදාත් කිව්වා මේක මෙහෙම හරහට කැපුවම පේන විදිහනේ මේ තියෙන්නේ මේ බීම් එක වල එහෙමත් හදන්න පුළුවන්ද බැරිද පේන්නේ පුළුවන්ද බැරිද පුළුවන් මෙහෙම හදන්න පුළුවන් නැද්ද දැන් අහන්නේ මෙන්න මේ කැලේ හීන් කරේයි කියලානේ නේ ඇත්තටම මේක හීන් කරා දැන් ඔන්න දැන් උඹලට තේරෙනවා මේක හීන් කර ගමන් මෙයාගේ මොකද වෙන්නේ බර අඩු වෙනවා ඊළඟට වියදම අඩු වෙනවා කොහොම වියදම අඩු වෙන්නේ කළු ගලන ප්‍රමාණය අඩුයි සිමෙන්ති වැවෙන ප්‍රමාණය අඩුයි වැලි වැවෙන ප්‍රමාණය අඩුයි කම්බි නේද කම්බි යන ප්‍රමාණය right ඉතින් ශක්තිමත් භාවය මොකද වෙන්නේ මෙහෙම නිර්මාණය කරොත් ඔයගොල්ලන්ට හිතන්න පුළුවන් ශක්තිමත් භාවය මොකක් වෙනවා කියලා අඩු වෙනවා කියලා හිතන්න පුළුවන් නේද බැරිද හිතන්න පුළුවන්ද බැරිද පුළුවන් ඇත්තටම ශක්තිමත් භාවය අඩු වෙනවද නෑ නෑ ඇයි අඩු වෙන්නේ නැත්තේ ඩම්බෙල් හැඩේ මෙයාගේ මේ විදිහේ කොන්ක්‍රීට් මෙහෙම හිතන්න මෙන්න කොන්ක්‍රීට් එක මේ මොකද්ද natural axis මේක කලාපය මොකද්ද සම්පීර්ණ කලාපය මේ කලාපය මොකද්ද sorry ඔව් ආතන්නේ කලාපය එතකොට දැන් මෙන්න මේ කලාපයට මට උදාසීන කලාපය කියලා කියන්න පුළුවන්ද බැරිද ඔව් එතකොට උදාසීන කලාපය තුලට භාරයන් ක්‍රියාත්මක වෙනවද නෑ භාරයන් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් එයාගේ ප්‍රමාණය කුඩා කරා කියලා ශක්තිමත් භාවයට බලපෑමක් වෙනවද නෑ ඔන්න ඔකයි බලාපොරොත්තුව න්‍යායාත්මක සාධකය මොකද්ද මේ කලාපය තුල තමයි උදාසීන රේඛාව පිහිටලා තියෙන්නේ එහෙම නැත්නම් මේ කලාපයට කියන උදාසීන කලාපය කියලා එතකොට කොන්ක්‍රීටේ උදාසීන කලාපය තුල විශේෂිත භාරයන් ක්‍රියාත්මක වීමක් සිද්ධ වෙන්නේ නැහැ සම්පීර්ණ කලාපයේ භාරයන් ක්‍රියාත්මක වෙනවා ඒ භාරයන් මේක හරහා පල්ලෙහාට සංක්‍රමණය වෙනවා සංක්‍රමණය වෙලා මේ කලාපය ඇදීමට ලක් වෙනවා එතකොට අපි කියනවා ආතන්න කලාපය ඇදෙනවා සම්පීර්ණ කලාපය සම්පීඩනය වෙනවා උදාසීන කලාපයේ විශේෂිත බලයන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඒක නිසා උදාසීන කලාපයේ ශක්තිමත් භාවයේ දුර්වල වුණාට ප්‍රශ්නයක්ද නැද්ද ප්‍රශ්නයක් නැහැ ඒ කියන්නේ උදාසීන කලාපයේ වැයවන ද්‍රව්‍ය ප්‍රමාණය අඩු කරන්න පුළුවන් අපිට පැහැදිලිව ඒක නිසා
මෙන්න මේ ටෙක්නොලොජි එක පාවිච්චි කරලා මේ විදිහේ කොන්ක්‍රීට් ගේට් හදනවා. එතකොට මෙයාගෙන් ලොස් වෙන මේ අර අපි කියන ශක්තිමත් භාවය ලොස් එකක් ආවොත් ඒ ලොස් එක නැති කරන්න පුළුවන් කොහොමද? මෙන්න මේ කලාපයට දාන කම්බි මොකක් කරලාද? මොකක් කරලාද? ඇදලා වැඩේකට දාන්නත් පුළුවන්. ඒක අපි පස්සේ කතා කරමු. මෙන්න කතාව. න්‍යායාත්මක සාධකේ ලියා ගන්න උත්තරයක් විදියට. ඕක ලියන්න. ඕන ඕක ලියන්න එතකොට. ආ උත්තරේට දාන්නේ කොහමද එතකොට? උත්තරේ මෙහෙම ලියමු උත්තරේ මම දෙන්නම් උත්තරයක්. කොන්ක්‍රීට් එක අද කොන්ක්‍රීට් බීම් එක කොන්ක්‍රීට් එක උදාසීන කලාපය එමෙත උදාසීන අක්ෂය කොන්ක්‍රීට් හරි මැදින් පිහිටා ඇත. කොන්ක්‍රීට් හරි මැදින් පිහිටා ඇත. මෙම උදාසීන අක්ෂය වටා කලාපය උදාසීන කලාපය ලෙස උදාසීන කලාපය හා මෙම උදාසීන අක්ෂය වටා කලාපය උදාසීන කලාපය ලෙස හැඳින් විය හැක. මෙම කලාපය තුල විශේෂිත භාරයන් ක්‍රියාත්මක නොවන බැවින් විශේෂිත භාරයන් එමත්නම් විශේෂිත ප්‍රත්‍යාබලයන් එහෙම ලියන්න. විශේෂිත ප්‍රත්‍යාබලයන් ක්‍රියාත්මක නොවන බැවින් විශේෂිත භාරයන් කියලා ලියන්න එපා. ප්‍රත්‍යාබලයන් කියලාම ලියන්න. ප්‍රත්‍යාබලයන් ක්‍රියාත්මක නොවන බැවින් එම කලාපය සඳහා යොදන ද්‍රව්‍ය ප්‍රමාණය අඩු කිරීමේ හැකියාව පවතී. එම කලාපය සඳහා යොදන ද්‍රව්‍ය ප්‍රමාණය අඩු කිරීමේ හැකියාව පවතී. right මෙන්න මේක අද ගන්න පොඩ්ඩක්. මේක අද ගන්න. ඔන්න ඇඩ්වාන්ස් උත්තරයක් දුන්නා. හරිද? ඔයාට උත්තර දෙන්න පුළුවන් තත්ත්වයේ තියෙන්න ඕනේ. මේක අද ගන්න.
හරිද? හරි සර්. right. දැන් එහෙමනම් ඔය කොලේ ඔතෙන්ට ඇටච් කරගන්න මම මේක මකලා දානවා. හරි? right. ඔය කියපු කාරණාව පුතේ පට්ටටම වටින කාරණාවක් කිව්වේ. හරිද? ඕක අනිවාර්යයෙන් උඹලගේ විභාගයේදී අහන්න ඉඩ තියෙනවා එන අවුරුද්දේදී හෝ ඊළඟ මේ අවුරුද්දෙත් වෙන්න පුළුවන්. කොහොමත් මේ අලුත් විෂය කරුණු හොයාගෙන යෑම ඉතාමත් අත්‍යවශ්‍යයි ET වලට. ඔන්න කොන්ක්‍රීට් වල තිබිච්ච සුපිරි දැනක් පෙන්වන්නේ ඔය. ඕක හරියට ඔළුවට දාගන්න. හරිද? ඉන් පස්සේ ආපහු ආයි මොකුත් වෙන තියන්න බෑ. right. ඊළඟ කාරණාව තමයි මාතෘකාව තියෙන්නේ පසු ආතතික කොන්ක්‍රීට්. post මේ වැරදිද කොහෙද ලියලා තියෙනවා post stressed පසු ආතතික කොන්ක්‍රීට්. හරිද? right. මම ඔයාලට පෙර ආතතික කොන්ක්‍රීට් වල වීඩියෝ එකක් පොඩ්ඩක් ෂෙයා කරන්න බලමුකෝ try කරලා ඉස්සෙල්ලා. ඔන්න තියෙන එකක් බලමු අපි ආ. අය නොක බලන්න හොඳට. මේ තියෙන්නේ කොන්ක්‍රීට් අච්චුව මේ කම්බි දාන විදිය. තේරෙනවද? ඔය වැරගෙනුම් දාන්නේ. sorry මේ වැරගෙනුම් නෙමෙයි දාන්නේ බලමු අපි. මෝල්ඩ් එක. ඒ කම්බි ටික නෙමෙයි මුදේ තියෙන බලන්න පොඩ්ඩක් අපි බලමු ඉස්සරහට. ඔන්න අච්චුව. මේ තියෙන අර හැඩයම හදාගත්ත විදිය. ඔන්න අච්චුව. මේ තියෙන අර කම්බි දාන සිදුරු. වෙනද කම්බි දාන විදිය. කම්බි ටික ඇද්දා. දැන් ඇදලා තියෙන කම්බි වලට තමයි කොන්ක්‍රීට් එක දාන්නේ. ෂටර් ටිකෙන් හීට් කරනවද? ආ හීට් කරන එකද කරන්නේ? නෑ හිට කරන්නේ නෑ. සුපාට මොනවද තියන්නේ යට? අර රතු පාට රතු ඒ තිබුණේ මෙහෙම අර නිකන් මේක අර නිකන් ඔන්න බලන්න පොඩ්ඩක් ගලවලා ගන්නට නිකන් අච්චුවක් වගේ එකක් හදාගත්ත යටි. පේනවද ඔන්න කොන්ක්‍රීට් එක ගන්න විදිය එළියට පේනවද?
ආපහු බලන්න උඩට ගිහිල්ලා මේ තියෙන්නේ දැන් ඔයාලා තිබ්බ ප්‍රශ්නේ මෙන්න මෙතනනේ. මේ තියෙන්නේ අර ෆෝමිකා බෝඩ් එක. හරිද? ඒක උඩට දාගන්නවා නිකන් අර ඔය මුක්කු ටිකක් ගන්න යන්න ඒ වගේ වැඩක් තමයි ඔය කරලා තියෙන්නේ. මේනවා. ස්ටෑන්ඩ් එක උස්සලා ආ? තියන්නද මේක? ආන්න හරි. ඒ උඩින් තමයි ඊට පස්සේ බෝඩ් එක තියන්නේ. මොන බෝඩ් එක තිබ්බා? දැන් ඔයගේ බිත්ති හදනවා ගෙලින්ම බිත්ති උස්සලා ගිහින් තියව පැත්තකින් වැඩේ ඉවරයි. කොන්ක්‍රීට් බිත්ති. දැන් තමයි මෝල්ඩ් එක. මේ තියෙන්නේ අච්චුවේ පැති. කම්බි ටික දාලා දෙපැත්තෙම අදිනවා. එක පැත්ත වලට පෙන්නන්නේ අනිත් පැත්තත් මේ විදිහට සම්බන්ධ කරලා අදිනවා. ඇඳලා ඉවර වෙලා කොන්ක්‍රීට් එක පුරවනවා. ඊට පස්සේ උඩිනුත් ආවරණයක් දාලා ටිකක් හයි වුණාට පස්සේ තමයි ඒක අයින් කරලා ඔය පින් කවර් කරන එක පෙන්නන්නේ. පැහැදිලිද? ඔව්. එහෙමද? දැන් තේරුණානේ වැඩේ? ඔව් සර්. හරි. එහෙනම් ඊළඟ එකට යන්න අපි. ඊළඟ තමයි පෙර ආතතික කොන්ක්‍රීට් වලට පස්සේ තියෙන එක තමයි පසු ආතතික කොන්ක්‍රීට්. right. මෙයා අර වගේම තමයි සිස්ටම් එක. මොන වගේද? පෙර ආතතික කොන්ක්‍රීට් වගේම තමයි පසු ආතතික කොන්ක්‍රීට් එක. මෙයාගේ තියෙන වැඩේ මෙන්න මෙහෙම. අපි හිතුවා මෙන්න මෙහෙම අපි අන බලන්න. මම ලොකු කොන්ක්‍රීට් බීම් එකක් දානවා මේ විදිහට. හරිද? මේ තියෙන ලොකු කොන්ක්‍රීට් බීම් එක. දැන් අපි දන්නවනේ මෙයාගේ මැද තියෙනවා උදාසීන අක්ෂය. එතකොට මෙයාගේ දැන් කම්බි දානකොට තාම සමහර තැන්වලදී ඔයගොල්ලෝ කම්බි දාන විදිහ දන්නේ නැහැනේ. මෙයාගේ කම්බි දානවා මෙන්න මේ හරිය. මේවට කියනවා ප්‍රධාන වැල ගැන්වීම කියලා. දැන් අපි හිතමු මේ බීම් එක උඩට අතිවිශාල බරක් එනවා. දැන් මේ බීම් එක උඩ අතිවිශාල බරක් આવොත් මෙයා ඇද වෙන්න පටන් ගන්නවා. මෙන්න මෙයාගේ මම හොයා ගන්නවා මෙන්න මේ තැන්වල තියෙන කම්බි. මෙන්න මේ තැන්වල තියෙන කම්බි. ඊටමත් වැඩි සංඛ්‍යාවක් දාන්න ඕනේ මේ බල දරා ගන්න. ඒ කියන්නේ මෙතන දැන් සාමාන්‍ය කම්බි 1 2 3 4යි දාන්න ඕනකට කම්බි 8ක් දාන්න උනොත් මොකෝ වෙන්නේ? මෙයාගේ මේ බීම් එකේ තියෙන භාරය දරා ගන්න සාමාන්‍ය කම්බි 4ක් දාලා හරියන්නේ නැහැ. කම්බි 8ක් දාන්න වෙනවා. මේ කම්බි 8ක් දාන්න ගියොත් පුතේ මේක ඇතුලේ කම්බි වැඩි වෙලා මහා රවුලක් වෙනවා. කොන්ක්‍රීට් එක හරියට ගොඩ දා ගන්න බෑ. අන්න ඒ වගේ වෙලාවල් වලදී අපි හොයා ගන්නවා මෙයාගේ ශක්තිමත් භාවය වැඩි කරන්න ඕන දැන් ටික. right? ඒ තැන්වලදී මොකද කරන්නේ? ඒ තැන්වලදී මෙයාගේ සාමාන්‍ය විදිහට කම්බි දාගෙන ගිහිල්ලා ශක්තිමත් භාවය වැඩි කරන්න ඕන තැන්වලදී මෙයාගේ දානවා ඩක් ලයින් එකක්. ඩක් ලයින්. මොකද ඩක් ලයින් කියලා කියන්නේ? ඩක් ලයින්.
ප්ලාස්ටික් බටයක් කට්ටය දානවා. බටයක් දානවා. ප්‍රණාලයක් දානවා. අපි මේකට ප්‍රණාලය කියන්නේ ප්‍රණාලයක් දානවා. හරිද? ඒ වගේම මේ ප්‍රණාලයට උඩටත් බටයක් කොහොම ගහගන්නවා. දැන් හිතනවා මෙන්න මෙතන තමයි මට මේ කම්බිය ශක්තිමත්භාවය වැඩි කරන්න ඕන කම්බිය තියෙන්නේ. එතකොට එතෙන්ට කම්බිය දාන්න නැතුව අනිත් හැම තැනම වලටම කම්බිය දානවා බලන්න. මෙතෙන්ට කම්බිය දානවා, මෙතෙන්ට කම්බිය දානවා, මෙතෙන්ට කම්බිය දාලා කොන්ක්‍රීට් එක දාගෙන යනවා පෙර විදියට. මොකද්ද? සාමාන්‍ය විදියට කොන්ක්‍රීට් එක දාගෙන යනවා. එතකොට වැඩිපුර ශක්තිමත්භාවය වුණ තැනට අපි දාලා තියෙන මොකද්ද? මෙන්න මේ වගේ ඩක් ලයින් එකක් දාලා තියෙනවා. දැන් කොන්ක්‍රීට් එක හයි වෙන්න කලින් සාමාන්‍ය ප්‍රමාණයට හයි වුණාට පස්සේ මේ ඩක් ලයින් එක ඇදලා ගන්නවා එළියට. ඒ කියන්නේ මොකද්ද? ඇතුළේ තියෙන ප්ලාස්ටික් බටේ ඇදලා ගන්නවා එළියට. එහෙම නැතුව සමහරු ප්ලාස්ටික් බටේ එහෙමම තියෙන්නත් අරිනවා. හරිද? ඒකත් අවුලක් නැහැ. දැන් කොන්ක්‍රීට් එක හයි වුණාට පස්සේ මේ කැලි ටික ඔක්කොම ගලවලා පැත්තකට ගන්නවා. මොනවද? අච්චුව ගලවලා අයින් කරලා. ඊට පස්සේ පුතේ මෙතනින් දානවා මට ඕන කම්බිය. right ඔන්නම කම්බිය දාලා මේ කම්බියට දානවා මේ පැත්තට ඔන්නම ත්‍රිකෝණාකාර විල්ලක් දාලා මෙන්න මේ කොන්ක්‍රීට් එක මෙහෙමයි හදන්නේ එතකොට හොඳට බලා ගන්න අතර ඉන්නේ දැන් ඔන්න ත්‍රිකෝණාකාර විල්ලක් දැම්මා දාලා මම මෙහෙන් කම්බිය අදිනවා මෙහෙට අදලා ගත්තට පස්සේ මොකද වෙන්නේ මෙයා ඇවිල්ලා මෙතනට හිර වෙනවා හිර වෙනවද නැද්ද? කියන්න. මේ ත්‍රිකෝණාකාර කෑල්ල ඔහොම හිර වෙනවා. ඊට පස්සේ මම මේකට ඇතුල් කරනවා විශේෂිත මැෂින් එකක්. මේ මැෂින් එක විදුලි බලයෙන් ක්‍රියාත්මක කරන මැෂින් එකක්. මේ මැෂින් එකේ තියෙනවා පීඩන වාණයක්. මේ මැෂින් එකෙන් මොකද කරන්නේ? අපි මේ කම්බිය අදින්න ඕන සීමාව ලකුණු කරනවා මේ පැත්තේ. සෙන්ටිමීටර් 10ක්ද 15ක්ද 20ක්ද අදින්න ඕන ප්‍රමාණය ලකුණු කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මැෂින් එකෙන් මේ කම්බිය හොඳට අදින්න පටන් ගන්නවා. හොඳට ඇදලා ඉවර වෙලා මේ පැත්තට අර වගේම ත්‍රිකෝණාකාර කොටසක් දාලා මොකද කරන්නේ? මෙයා හිර කරනවා. රයිට්. එතකොට මෙන්න මෙහෙම එකක් අදින්න ඕන බලන්න. මම මෙතන පොඩ්ඩක් වෙනස් කරනවා තියෙන විදිය. මොකද ඔයගොල්ලෝ තේරෙන්න අවශ්‍ය නිසා. රයිට්. ඔන්නෝම ඕනේ ඒක අඳින්න එක මට අමාරුයි. කොහොමද තියාගමුකෝ. දැන් මෙයාට ත්‍රිකෝණාකාර කොටසක් මෙහෙම බස්සලා ඉවර වෙලා මෙයා හිර කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? කම්බිය මෙතනින් කපලා දානවා. දැන් ඇදිච්ච කම්බිය මේක ඇතුලේ හිර වෙලා තියෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මෙන්න මේ තැනින් කොන්ක්‍රීට් බොරය මොකද කරන්නේ? මේකෙන් ප්‍රෙෂර් කරලා කොන්ක්‍රීට් බොරය මේක ඇතුළට විදිනවා. ගන්න එක. විතර පස්සේ මොකද වෙන්නේ? මේ කොන්ක්‍රීට් එළියට විදිනකන් මේ කොන්ක්‍රීට් බොරය එළියට විදිනකන් ඇතුළට කොන්ක්‍රීට් බොරය කාවත් කරනවා. තේරුණාද? ඊට පස්සේ මේ තැන් ඔක්කොම මොකද කරන්නේ? මෙන්න මේ තැන. මේ තැන මෙහෙම වහලා දානවා කොන්ක්‍රීට් වලින්. මේ පැත්තත් වහලා දානවා. කවුරුවත් පේන්නේ නැහැ මොනවද ඇදලා තියෙන්නේ මොනවද ඇද්දේ නැති ඒවා කියලා පේන්නේ නැහැ. හරිද? හරි. ඔකත් ඔයිට වඩා හොඳට තේරුම් ගන්න මම පොඩි වීඩියෝ එකක් දෙන්නම්. ටිකක් බලන්න. හරිද?
රයිට් මෙන්න මේක බලමු අපි මෙන්න බලන් ඉන්න මොකද්ද කරන්න කියලා. කොන්ක්‍රීට් බීම් එකක් ගන්නවා නේද? මේ මොකද්ද දැම්මේ? මොකක්ද දැම්මේ මේ? කියන්න. ඇහෙන්නේ නැද්ද? කොමිටි කම්බි ටික නෙමෙයි මේ තියෙන ස්ට්‍රක්චර් එක ඇතුලේ කම්බි අදින්න ඕන තැනට දාපු ඩක් ලයින් එක පේනවද? පේනවද ඩක් ලයින් දාන විදිය? දැන් දැක්කද කොන්ක්‍රීට් ඇතුළට විදපු හැටි? ඔව්. මේ කම්බි අදින්න පාවිච්චි කරපු ක්‍රමවේද පොඩ්ඩක් පෙන්නන්න. ඉතින් මේවා කරන්න දියුණු ඉංජිනේරුමේ ශිල්ප තියෙන අය අවශ්‍ය වෙනවා. දැන් අනිත් කම්බි දාලා ඔය අදින්න ඕන තැන් වල විතරයි අර මේක දැම්මේ. අදිනවා වෙනවද අදින විදිය? අන්න අර මොනවද කරන්නේ? මොරය තල්ලු කරන්නේ නැතුව.
ග්‍රවුට් කරා දැක්කද ග්‍රවුට් කරපු විදිය අර හැඩේ තියෙනව නේද මේ කොන්ක්‍රීට් එකේ මැද අඩු කරපු ඔව්. එක වෙනවද ඔව්. දැන් ඔය කෑලි දාන එක කරන්නේ හැමතැනටම. ඔව් ඒකට හේතුව තමයි කොන්ක්‍රීට් එක අපිට අවශ්‍ය විදිහට ශක්තිමත්භාවය වැඩි දියුණු කරලා හදාගන්න ලේසි වියදම අඩුයි බර අඩුයි ඒක නිසා බලන්න හයිවේස් වලත් උනත් පාලම් අරමයා ගහන්නේ ඔක්කොම ওই විදිහට සමහරට තට්ටු කරන ගිහිත් එහෙමයි ගහන්නේ ඔය අලුත් අය එක ඔය පැත්තේ එහෙමනේ ගහන්නේ. කණුඩ යන එක. ඔව් කණුඩ යන එකත් තමයි ගන්න සම්පූර්ණයෙන්ම එහෙම ගන්න සම්බන්ධ වෙන පැත්ත තනිකර ඉතින් කනුනේ. හවුනේ නෑ. අපි මොකද කිව්වේ ඔය පැත්තේ තියෙන කොහොමත් කනුනේ යන්නේ හයිවේ. ඕනෑ දැන් මෙහෙ හයිවේ කණු ගියේ නෑනේ බං ගිය තැන් තියෙනවා ඒ කියන්නේ ලංකාවේ ගොඩක් වෙලාවට බං කණු උඩින් යන එක නැවැත්තුවේ මෙහෙමයි කොන්ක්‍රීට් කණු ගහනවට වඩා ලාභයි පස් පුරවලා ගහන එක හරිද තේරෙනවද පස් පුරවලා ගහන එක ලාභයි ඒ නිසා අපේ කට්ටියට ඕනේ ලාභෙට කරන්නනේ හැබැයි කණු උඩ ගැහුවා නම් ඇත්තටම පරිසරයට මාර දෙයක් ඉතුරු නැයි ජලය ගමන් කරන මාර්ග අවහිර වෙන්නේ සත්තුන්ට යන්න තියෙන මාර්ග අවහිර වෙන්නේ නමුත් ගැහුවා පස්පුරවල ලේසිම ක්‍රමය හැබැයි හොඳම එක තමයි දැන් ඕගොල්ලෝ පිටරටකට ගියොත් බලන්න සමහර වෙලාව හයිවේස් එකම තනිකරම තියෙන්නේ උඩින් ට්‍රේන් ලයින් ඔක්කොම උඩින් තියෙන සමහර ඒවා උමං මාර්ග එක්ක යටින් එක්ක උඩින් කාටවත් කරදරයක් නැහැ දැන් අපේ බලන්න මේක වතුර වැහපු ගමන් ගම් වතුර වහින්නේ නැහැ මල යුද්ධනේ හැබැයි ලාභයට කරගන්න පුළුවන් හැබැයි දැන් මේ කොන්ක්‍රීට් වැඩ කරද්දී ඔය සිස්ටම් එක පාවිච්චි කරන්න පුළුවන් නම් ඇත්තටම ඒවා ශක්තිමත් භාවයත් වැඩි වියදමත් අඩුයි සමහර ලාවට. හැබැයි පස් පුරවන එකට වඩා ලාභයි. තේරුණාද? ඒ මතක තියාගන්න. ඒක කොහොමද ඔය ඔච්චර ලොකු එකක් ගේන්නේ? මෙහෙමයි. දැන් ඒවා ගෙනියන්න පුළුවන් මැෂින්ස් වෙන මේවා තියෙනවා. ඒ විතරක් නෙමෙයි සමහර වෙලාවට මෙහෙම දේවල් කරනවා. දැන් අපි හිතමු ස්ලැබ් එක තියෙන තැන තියෙනවා කියලා ගහන්න ඕන තැන තියාගෙන ওই ටික හදනවා ওই විදිහට. හදලා පොඩ්ඩක් උස්සලා පැත්තකින් තියෙනවා. හැබැයි ඕවා ගෙනියන්න පුළුවන් වෙනම මැෂින්ස් තියෙනවා. දැකලා නැද්ද ගෙනියනවා? ලොකු ට්‍රක් වල ගෙනියන. මේමයි ප්‍රයිම් වර්ස් දැකලා තියෙන්නේ. ඔව්. ඔව් ප්‍රයිම් වර්ස් වල තියෙනෝනේ කැබින් එක වහම. මෙහෙම පිටිපස්සට කෑල්ලක් තියෙනෝනේ. ඊට පස්සේ වෙනම ඒගොල්ලෝ හදා ගන්නවා මේ ප්‍රයිම් වර් එකත් එක්ක ජොයින් කරලා පුළුවන් පොඩි කෑලි වම. මේ කෑලි වල රෝද තියෙනවා. බීම් එක තියෙනවා මේ දෙක උඩ. එතකොට මේක කොච්චර දිග වුණත් කවන්නේ මෙයා බීම් එක තිබ්බා මේ බීම් එක බරයිනේ. මේ බීම් එකයි මේ බීම් මෙතන බීම් එක තිබ්බම මෙයාත් එක්ක මොකද වෙන්නේ? මෙයා මෙතන සෙට් වෙනවා හොඳට. මේක ඇදිලා ඔබ දැකලා නැද්ද මේව ගෙනියනවා මහා පාරේ. ඔව් අර යුනිට් එකේ ට්‍රක් නේ. ඕස් ගොඩක් යනවනේ. අන්න හරි. හරිද? ඔහොම ගෙනියන සිස්ටම් තියෙනවා. ඒක ඉතින් ඒවට වෙනම විශේෂිත අංක සූත්‍ර තියෙන. ඒක නිසා තමයි මේ වගේ ඒවා දැන් හැමතැනටම ගෙනියන්න බෑනේ. එතකොට මොකද කරන්නේ? දැන් උදාහරණයක් හිතමුකෝ දැන් පාලමක් ගහන තැනක් තියෙනවා. ඒ පාලම ගහන්න තැනට මේක ගෙනියන්න බෑ. එතකොට මොකද කරන්නේ? දැන් මාග කම්පැනි කියන්නේ ඒගොල්ලෝ මොකද කරන්නේ? ප්‍රිමික්ස් ප්ලාන්ට් එක ගහනවා එතනම ගෙනල්ලා. ඒ කියන්නේ කොන්ක්‍රීට් හදන ප්ලාන්ට් එක එතන ගහ ගන්නවා. ගහලා පාලම මෙහෙම තියනවනම් පාලම තියෙන මෙතන මේ එතන පොඩ්ඩක් එහා පැත්තේ තියාගෙන කොන්ක්‍රීට් එක ගහනවා. ගහලා ක්‍රේන් දාලා ක්‍රේන් එකකින් උස්සලා තියනවා කොන්ක්‍රීට් එක බීම් එක මේ පාලම උඩින්. ඉතින් හම්බන්තොට ඔය වැඩේ කරන්න කියලා චීනු දෙන්නේ මැරුණා. පොය දවසක හයිවේ එකේ මේ දින ෆ්ලයි ඕවර් එකක් වැඩ කරන ලංකාවේ උන් දෙන්නෙක් වැඩ කරගෙන හිටියේ ක්‍රේන් දෙකේ චීනුන්ට වැඩ හදිස්සි කියලා චීනු දෙන්නෙක් ගිහලා ක්‍රේන් දෙක දෙපැත්තෙන් ගලා ගෙනාවා බීම් එකක් උඩ තියන්න ක්‍රේන් දෙක බැලන්ස් නැති වුණා පෙරළුණා බීම් එක
මැෂින් එක උඩමයි වැටුනේ. මැෂින් එකේ හිටපු චීනු දෙන්නම ජප්ප වුණා. මැරුණා. එහෙම වුණා. එහෙම දේවල් වෙන ඒක නිසා තමයි මේවා නිර්මාණය කරද්දී විශේෂයෙන්ම අවශ්‍ය වෙනවා හොඳ දැනුමක් තියෙන පුද්ගලයෙක්. ඒ කියන්නේ අපි කියන මොකද්ද මේකට ඇත්තටම සාමාන්‍යයට මේ වැඩේ කරන්න බෑ. right ඒ නිසා මේ සඳහා විශේෂඥ දැනුම තියෙන අය අවශ්‍ය වෙනවා. right කලවර වෙච්ච හැටි බලපංකෝ නේද? ඒත් කළුවර පොට් ආ ඒත් එහෙම තමයි. right ලයින් පොඩක් දාගමු නේද? right ඔයගොල්ලෝ බලන්න ඔතන ඇති පසු ආතතික කොන්ක්‍රීට් කියලා. right එතන බලන්න මෙහිදී ප්‍රථමයෙන් ආතතියට ලක් කළ යුතු වැරගැන්වුම් යෙදිය යුතු ස්ථානවල රබර් නලද අනෙකුත් ස්ථානවල වැරගැන්වුම් යොදා රබර් නල ඉවත් කොට එම සිදුරු තුළට වැරගැන්වුම් යොදනු ලැබේ. පසුව මෙම වැරගැන්වුම් යාන්ත්‍රිකව ඇදීමකට ලක් කොට කම්බිය දෙකළවලට කෝණික ලෝහ මුතු සම්බන්ධ කොට කොන්ක්‍රීටයේ සමග හොඳින් හිරවීමට සලස්වා යන්ත්‍රයෙන් කම්බිය උදාහරණු ලැබේ. right එතන චූටි ඉඩක් තියෙනවනේ මෙන්න මෙතන මේක ලියා ගන්න මෙහෙම කොන්ක්‍රීටයේ නියමිත පරිදි සවි වූ පසු කොන්ක්‍රීටයේ නියමිත පරිදි සවි වූ පසුව කොන්ක්‍රීටයේ නියමිත පරිදි සවි වූ පසුව ඇදීමට ලක් කළ කම්බි තුලට සිමෙන්ති බොරය යන්ත්‍රානුසාරයෙන් පුරවනු ලැබේ. නියමිත ප්‍රමාණයට බොරය පිරුණු පසු කම්බි සම්බන්ධක ස්ථාන ආවරණය කොට වැඩ නිම කරගනු ලැබේ. කම්බි සම්බන්ධක ස්ථාන ආවරණය කොට වැඩ නිම කරගනු ලැබේ. මෙම ක්‍රමයේ භාවිතයෙන්
ශක්තිමත්භාවය අවශ්‍ය ස්ථානවල ශක්තිමත්භාවය අවශ්‍ය ස්ථානවල කම්බි ඇදීමකට ලක් කර කොන්ක්‍රීට් ව්‍යුහ සඳහා වැයවන ද්‍රව්‍ය ප්‍රමාණය අවම කර ගැනීමේ හැකියාව පවතී. වැයවන ද්‍රව්‍ය ප්‍රමාණය අවම කර ගැනීමේ හැකියාව පවතී. right ඒක හරි. right දැන් අපි කොන්ක්‍රීට් වර්ග ටික ගැන කතා කරන්නේ පුතේ. right ඊළඟට අපි කොන්ක්‍රීට් වල තියෙන අමුද්‍රව්‍ය ගැනත් මීට කලින් කතා කරා. සියුම් සමහරක් කියන්නේ මොනවද, රළු සමහරක් කියන්නේ මොනවද, සජලිකාරක මොකද්ද, බෑදුම් ද්‍රව්‍ය මොකද්ද කියන කතා කරලා තියෙනවා. දැන් අපි කොන්ක්‍රීට් එකක් හදද්දී අච්චුවක් හැඩයමක් හදාගන්න අපි තාම හැඩයම් ගැන කතා කරේ නැහැ. හැඩයම හදාගෙන මොකද කරන්නේ අපි? මේ හැඩයම මත අමුද්‍රව්‍ය මිශ්‍ර කරලා තැම්පත් කරන්න ඕනේ. ඒ තැම්පත් කරද්දී තමයි අපි දැන් ඔය යකඩ දාන විදිය අනුව වර්ගීකරණය කරගත්තේ. කොහොමද දැන් අපිට සිද්ධ වෙනවනේ කොන්ක්‍රීට්ට අවශ්‍ය අමුද්‍රව්‍ය කලවම් කරන්න. එහෙනම් මෙන්න මේ මිශ්‍රණ අනුපාතයන් ගණනය කර ගැනීමට වැදගත් හේතුව ශක්තිමත්භාවය වෙනස් වන පරිදි අපිට මිශ්‍රණ අනුපාතය වෙනස් කරගන්න පුළුවන්. අවශ්‍ය ස්ථානය අනුව අවශ්‍ය මිශ්‍රණ අනුපාතය වෙනස් කරන්න පුළුවන්. කොහොම වුණත් කොන්ක්‍රීට් වල අමුද්‍රව්‍ය මිශ්‍ර කරන ප්‍රධාන මිශ්‍රණ වර්ග තුනක් තියෙනවා. right බලන්න කොන්ක්‍රීට් ද්‍රව්‍ය මිශ්‍රණ. කොන්ක්‍රීට් ද්‍රව්‍ය මිශ්‍ර කිරීමේදී ඇති මිශ්‍රණ අනුපාතයට මිශ්‍ර කිරීමේදී ලබා දී ඇති මිශ්‍රණ අනුපාතයට මිශ්‍ර කරයි. එනත්තම් අවශ්‍ය මිශ්‍රණ අනුපාතයට මිශ්‍ර කරයි. විවිධ ඉදිකිරීම සඳහා ඒක හදා ගන්න. කොන්ක්‍රීට් ද්‍රව්‍ය මිශ්‍ර කිරීමේදී ලබා දී ඇති මිශ්‍රණ අනුපාතයට මිශ්‍ර කරයි. විවිධ ඉදිකිරීම සඳහා භාවිතා කරන මිශ්‍රණ අනුපාත විවිධ වේ. හරිනේ වැඩේ. පාලමක් දාති ගහන එකයි, මඩ කොන්ක්‍රීට් එක දාන එකයි, බීම් එකක් දාති දාන එකයි, ස්ලැබ් එකක් දාති දාන එකයි එකිනෙකට වෙනස්. මෙම මිශ්‍රණ අනුපාතයන් ලබා ගන්නා ප්‍රධාන ආකාර තුනකි. right ලියන ආකාර තුන. පළවෙනි එක නාමික මිශ්‍රණ අනුපාත, nominal mixtures, නාමික මිශ්‍රණ අනුපාත පළවෙනි එක nominal mixtures. ඊළඟ එක සම්මත මිශ්‍රණ අනුපාත, සම්මත මිශ්‍රණ අනුපාත standard. සම්මත මිශ්‍රණ අනුපාත
ඊළඟ එක නිර්මාණය කරනු ලබන මිශ්‍රණ නිර්මාණය කරනු ලබන මිශ්‍රණ designed mix designed mix normal mixtures standard mixtures designed mixtures right ඔක තමයි ප්‍රධාන මිශ්‍රණ ආකාර ලබා ගන්න තුන නාමික මිශ්‍රණ right දැන් ඇත්තටම මොකද්ද මේ නාමික මිශ්‍රණයක් කියලා කියන්නේ අපි දන්නවා සිමෙන්ති වල තියෙනවා කොන්ක්‍රීට් වල තියෙනවා සිමෙන්ති වැලි කළුගල් තියෙනවා ජලයක් තියෙනවා මෙන්න මේ ද්‍රව්‍ය තුන සරල අනුපාතයක් විදිහට කියනවා නම් 1ට 3ට 6 1ට 2ට 4 නේද 1ට 1/2ට 3 මෙන්න මේ විදිහට සරල අනුපාතයක් විදිහට කියනවා අපි ඒකට කියනවා මොන මිශ්‍රණයක් කියලාද නාමික මිශ්‍රණයක් කියලා පැහැදිලිද කොන්ක්‍රීට් සඳහා භාවිත කරන සිමෙන්ති වැලි කළුගල් අතර අනුපාතයන් සරල අනුපාතයක් විදිහට කියනවා නම් අපි ඒකට කියනවා නාමික මිශ්‍රණයක් කියලා. එතකොට සම්මත මිශ්‍රණ කියන්නේ මොනවද? ස්ටෑන්ඩඩ් මික්සර්ස් මෙයාගේ ඇත්තටම සමහර වෙලාවට අපි මිශ්‍ර කරන්නේ පරිමාව අනුව. සිමෙන්ති පරිමා එකකට වැලි පරිමා 3යි ගල් පරිමා 6යි. හරිද? right. එතකොට මොනවද හත්තිලා මේ සම්මත මිශ්‍රණ කියලා කියන්නේ? බරාණු මිශ්‍රණය දැන් මෙහෙමයි මිශ්‍රණයේ බරාණු ඔව් මෙයාගේ මිශ්‍ර කරන්න පුළුවන් පරිමාව අනුව මිශ්‍ර කරන්න පුළුවන් බර අනුව මිශ්‍ර කරන්න පුළුවන් බර සහ පරිමාව කියන දෙකම මිශ්‍ර කරන්න පුළුවන් දැන් අපි සාමාන්‍ය ගෙවල් වලදී කරන්නේ බර හා පරිමාව මොකද බර හා පරිමාව නෙමෙයි ගොඩක් වෙලාවට අපි පරිමාව ගන්න ජලයට අනිත් ඒවත් පරිමාවක් විතර තමයි බර එකතු කරන්නේම නැහැ හැබැයි වඩාත් සාර්ථක ක්‍රමය බර අණුව ද්‍රව්‍ය මිශ්‍ර කරන්න පුළුවන් නම් වැලි ටොන් එකකට කොන්ක්‍රීට් ගල් ටොන් 10යි සිමෙන්ති ටොන් 5යි ජලය ටොන් 5යි එහෙම එකතු කරන්න පුළුවන් හොඳයි එතකොට ස්ටෑන්ඩඩ් මික්සර්ස් කියලා කියන්නේ ඇත්තටම බර අණුව ද්‍රව්‍ය මිශ්‍ර කිරීම සඳහා ලබා දී ඇති මිශ්‍රණ අනුපාතයක් සරල අනුපාතයක් විතර තියෙනවා නම් අපි කියනවා නාමික මිශ්‍රණයක් බර අණුව දීලා තියෙනවා නම් අපි කියනවා මොකද්ද ස්ටෑන්ඩඩ් මිශ්‍ර එකක් කියලා දැන් ඩිසයින් මික්සර්ස් කියලා කියන්නේ ඩිසයින් මික්සර්ස් එකක් කියලා කියන්නේ එහෙම නැත්නම් නිර්මාණය කළ මිශ්‍රණයක් කියලා කියන්නේ මෙයාගේ ශ්‍රේණිය ඉස්සෙල්ලා කියනවා කොන්ක්‍රීට් ශ්‍රේණිය M15 M20 M30 කොහොම තියෙනවා ශ්‍රේණිය මම මේක පැහැදිලි කරන්නම් M15 කියලා කියන්නේ මොකක්ද කියලා M15 වල ඒ කියන්නේ කෙලින්ම කියන්නේ ඉස්සෙල්ලා ශ්‍රේණිය කියලා ඒකට අදාළව මේ ශ්‍රේණියට අදාළව ද්‍රව්‍ය කලවම් කරනවා නම් يعني M15ට ගැලපෙන විදිහට ද්‍රව්‍ය කලවම් කරනවා. වැලි දානවා, සිමෙන්ති දානවා, කළු ගල් දානවා. M15ට ගැලපෙන. M20ට ගැලපෙන්න වැලි දානවා, සිමෙන්ති දානවා, ජලය දානවා, කළු ගල් දානවා. අන්න මේ ශ්‍රේණියට ගැලපෙන විදිහට මිශ්‍රණ හදනවා නම් අපි කියනවා මොකද්ද? නිර්මාණය කරලාද මිශ්‍රණයක් කියලා. ඒ කියන්නේ මේ ඇත්තටම M15 කියලා ගත්තොත් එහෙම මෙහෙමයි වෙන්නේ.
M15 කියන එකේ දරා ගන්න පුළුවන් කොන්ක්‍රීට් එකට වර්ග මිලිමීටරයට නිව්ටන් 15ක මොකද්ද සම්පීඩන ප්‍රත්‍යාබලයක්. M20 කියන එකේ පුළුවන් ස්ථාන නිව්ටන් මිලිමීටර. වර්ග මිලිමීටරයට නිව්ටන් 20යි. M30 කිව්වොත් වර්ග මිලිමීටරයට නිව්ටන් 30යි. ඒ වගේ අපිට පුළුවන් අපිට අවශ්‍ය ශක්තිමත්භාවය ලැබෙන පරිදි කොන්ක්‍රීට් මිශ්‍රණය හදන්න. අන්න ඒවට කියන මොනවාද? නිර්මාණය කරන ලබන මිශ්‍රණ කියලා. රයිට්? ආපහු අර ඔතෙන්ට අලවන්න අමතර කොලයක් ගන්න වෙනවා. ලියා ගන්න. වෙනම කොලයක් ගන්න. ගන්න වෙනම කොලයක් ඔතෙන්ට ඇටච් කරන්න ඕනේ. ඒක ලියා ගන්න පළවෙනි එක නාමික මිශ්‍රණ අනුපාත. නාමික මිශ්‍රණ අනුපාත. නාමික මිශ්‍රණ අනුපාත. නාමික මිශ්‍රණ අනුපාත. ලියා ගන්න මෙහෙම ලියා ගන්න මෙහෙම මෙවැනි මිශ්‍රණවලදී මිශ්‍රණයේ සංඝටකවල ප්‍රමාණයන් සරල අනුපාත ලෙස ප්‍රකාශ කරයි. උදාහරණ 1 2 4 එකට 3ට 6 35 මිලිමීටර. මේක අනිවාර්යෙන් ලියන්න. මේ ලියලා තියෙන්නේ රළු ගලේ විස්කම්භය. right එකට 2
මිලිමීටර් 12යි. මේ තියෙන සරල මිශ්‍රණ අනුපාත. මේ තියෙන සිමෙන්ති වැලි ගල් උදාහරණ ලියා ගන්න මෙන්න. right දෙවෙනි එක ලියා ගන්න සම්මත මිශ්‍රණ එයාට ලියා ගන්න මෙම ක්‍රමේදී බර අණුව මිශ්‍රණ දක්වනු ලැබේ. බර අණුව මිශ්‍රණ දක්වනු ලැබේ. එනම් ඒකක බරක් නිෂ්පාදනය කිරීම සඳහා මිශ්‍ර කළ යුතු සිමෙන්ති වල බර සියුම් සමහරක වල බර රළු සමහරක වල බර මිශ්‍ර කළ යුතු සියුම් සිමෙන්ති වල බර සියුම් සමහරක වල බර රළු සමහරක වල බර වෙන වෙනම දක්වනු ලැබේ. ඊළඟ ලියා ගන්න මාතෘකාව නිර්මාණය කරන ලබන මිශ්‍රණ right ලංකාවේ විශේෂ ආයතන දෙකක් තියෙනවා. එකක් තමයි CIDA. මේක දන්නවද? ඊළඟ එක ICTAD. මේක මොකද පුතේ? Construction Industry Development Authority. CIDA. Construction Industry Development Authority. ICTAD. Institute of Construction Training and Development. අර මේගොල්ලෝ ලංකාවේ ඉදිකිරීම සම්බන්ධ පිරිවිතර ස්පෙસિෆිකේෂන්ස් දෙනවා.
right specifications දෙනවා CIDS ඉත්‍යාට ආයතන හරිද right then මෙන්න මේ අර M ශ්‍රේණිය M15 M20 M25 M25 මේවා හදලා තියෙන්නේ M30 මෙන්න මේගොල්ලෝ හරිද එතකොට මේකෙන් මොකද්ද කියන්නේ මේකෙන් කියන්නේ කොන්ක්‍රීට් එකක් නිර්මාණය කරලා දින 28කදී මූලික පදම් කාලයට කියනවා අපි දින 28ක් කියලා දින 28කදී මේ කොන්ක්‍රීටේ වර්ග මිලිමීටර ලබා ගන්න පුළුවන් සම්පීර්ණ ප්‍රත්‍යාබලය කිව්වේ वर्ग मिलीमीटर न्यूटन 15යි न्यूटन 20යි न्यूटन 25යි न्यूटन 30යි හරිද right මෙන්න මේ කියන කාරණා පදනම් කරගෙන අපි කොන්ක්‍රීට් එකට අවශ්‍ය ද්‍රව්‍ය ප්‍රමාණය නිර්මාණය කරනවා නම් අපි ඒකට කියනවා මොකද නිර්මාණය කරන ලද මිශ්‍රණයක් කියලා හරිද දැන් පැහැදිලිද කතාව ඒ කියන්නේ අපිට මෙන්න මෙයා දින 28කදී ලබා ගන්න අවශ්‍ය ශක්තිමත්භාවය පදනම් කරගෙන කොන්ක්‍රීටයේ මිශ්‍රණ අනුපාතය තීරණය කරනවා අපි ඒකට කියන මොකද්ද නිර්මාණය කරන ලබන මිශ්‍රණයක් කියලා. ලියා ගන්න මෙහෙම. මෙම ක්‍රමේදී ඉදිකිරීමක අඩංගු විය යුතු ශ්‍රේණිය පළමුව ප්‍රකාශ කරනු ලබයි. මෙම ශ්‍රේණිය මගින් කියවෙන්නේ දින 28කදී කොන්ක්‍රීටයේ සතු සම්පීර්ණ ප්‍රත්‍යාබලයයි මෙම ශ්‍රේණිය මගින් කියවෙන්නේ දින 28කදී කොන්ක්‍රීටයේ සතු සම්පීර්ණ ප්‍රත්‍යාබලයයි මෙම ප්‍රත්‍යාබලයට ගැලපෙන ලෙස පරීක්ෂණ මගින් සොයා ගනු ලබන මෙම ප්‍රත්‍යාබලයට ගැලපෙන ලෙස පරීක්ෂණ මගින් සොයා ගනු ලබන සංඝටක මිශ්‍රණ අනුපාත සංඝටක අනුපාත පරීක්ෂණ මගින් සොයා ගනු ලබන සංඝටක අනුපාත කොන්ක්‍රීට් සඳහා භාවිතා කරනු ලබයි. යටින් ලියා ගන්න මෙම පිරිවිතරයන් ලබා දෙන ආයතන දෙකකි. මෙම පිරිවිතරයන් ලංකාව තුල ලබා දෙන
මෙම පිරිවිතරයන් ලංකාව තුළ ලබා දෙන ආයතන දෙකකි. එක CIDA construction sorry C development CDIA එමනේ ආවේ මොකද දුන්න වචනේ මොකක්ද CIDA construction institute කොහොමද කිව්වේ කියන්න බලන්න construction industry development authority construction industry development authority construction industry development authority අනිත් එක මොකද්ද ICTAD Institute of Construction Training and Development Institute of Construction Training and Development CIDA ICT මේක ඕන වෙනවා MCQ වලට එකයි දුන්නේ කෙටි ප්‍රශ්න වල අහලා තියෙනවා right යටේ ලියා ගන්න මේම කොලේමයි කොන්ක්‍රීට් මිශ්‍රණ ප්‍රායෝගිකව ක්‍රම දෙකකට ලබා ගන්න ලබන අතර ප්‍රායෝගිකව ක්‍රම දෙකකට ලබා ගන්න ලබන අතර සාමාන්‍ය භාවිතයේදී බහුල ලෙස සිදු කරනු ලබන්නේ සාමාන්‍ය භාවිතයේදී බහුල ලෙස සිදු කරනු ලබන්නේ පරිමාව අනුව මිශ්‍ර කිරීමයි පරිමාව අනුව මිශ්‍ර කිරීමයි right ලියා ගන්න මෙහෙමම පරිමාව අනුව මිශ්‍ර කිරීමේදී සිදුවන
වැරදීම් අවම කිරීම සඳහා වැරදීම් අවම කිරීම සඳහා CIDA ආයතනය විසින් විශේෂිත පෙට්ටියක් හඳුන්වා දී ඇත. CIDA ආයතනය විසින් විශේෂිත පෙට්ටියක් හඳුන්වා දී ඇත. මෙම පෙට්ටිය ආමාන පෙට්ටිය ලෙස ගේජ් බොක්ස් ආමාන පෙට්ටිය ලෙස හඳුන්වයි. මෙම පෙට්ටිය ආමාන පෙට්ටිය ලෙස හඳුන්වයි. ගේජ් බොක්ස් අරවා පෙට්ටි ආමාන පෙට්ටිය ලෙස හඳුන්වයි. මෙහි පිරිවිතරයන් පහත පරිදි දැක්විය හැක. right මෙන්න මෙහෙම ආමාන පෙට්ටිය තියෙන්නේ. හැන්ඩල් දෙකක් තියෙන මෙන්න මේ වගේ පෙට්ටියක්. මෙයාගේ දිග පළල උස දීලා තියෙනවා. මේගොල්ලෝ කොහේ දීලා තියෙන්නේ? මේ පැත්ත කීයද? කියන්න දන්න කෙනෙක් ඉන්නවනේ. ඒ පැත්ත 250යි. මේ පැත්ත 450යි. උස කීයද? 350යි. 250 මිලිමීටර වැඩි කිරීම 450 මිලිමීටර වැඩි කිරීම 350 මිලිමීටර දිග පළල උස. right මේක දාගන්න.
හරිද? right. එහෙමනම් දැන් ඔය කොලෙත් ටියුට් එකට ඇටච් කරන්න පොඩි ටියුට් එකක් ඉක්මනට ඉවර කරගන්න පුළුවන් වෙයි අපිට. මේ දැන් එහෙනම් ඔන්න සාමාන්‍ය තැනකට කොන්ක්‍රීට් වල ඇවිල්ලා තිනවා. අපි අද මෙතනින් સમાપ્ત කරනවා. ඕගොල්ලෝගේ ඔටෝමොබයිල් පාඩම් ටික මැසේජ් එකක් දාන්න වෙනම ET support කියලා නම්බර එකක් දැනට තියෙනවා. ඒ support කියන නම්බර එක හරහා ඕගොල්ලෝගේ තොරතුරු ටික ලියවලා අදාළ දේවල් ටික හරියට සම්පාදනය කරගෙන අපි ඒකක් කරා යන ඉලක්කය හරියට අරගෙන යන්න. එහෙමනම් අදට මම නවතිනවා. හැමෝටම ආයුබෝවන්. ජය වේවා.